හරි. අසමානතා කියන පාඩම ගැන මම චුට්ටක් කියන්නම්. මේ පාඩමෙන් අපිට ඒ කියන්නේ සමහර කට්ටිය හිතනවා අසමානතා කියන පාඩම වැඩක් නෑ කියලා. හරිද? ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ පාඩම ලකුණු අඩුවෙන් ලැබෙන පාඩමක් කියලා. රයිට්? ලකුණු අඩුවෙන් ලැබෙන පාඩමක් කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. මොකද අසමානතා කියලා වෙනම ගාණක් එන්නේ නැහැ. හරි. අවකලනය, අනුකලනය, එතකොට खंडांक ज्यामितीय त्रिकोणमितीय राइट ඕවනේ අපි දැවැන්තෝ විදියට හිතාගෙන අසමානතා කියන පාඩම අපි ගණන් ගන්නෙත් නැහැ සමහර. නමුත් මතක තියාගන්න අසමානතා පාඩම ඔයාට හැංගිලා ලකුණු වරන් දෙන පාඩමක්. රයිට්? මේක ලකුණු වරන් දෙන්නේ හැංගිලා. පැහැදිලි? මොකද මේ අසමානතා කියන කොටස ගොඩක් පාඩම් වල එනවා. මම කියලා තියෙනවා භින්න භාග වල. මලිනන්දියට මම භින්න භාග උගන්වනකොට කිව්වා භින්න භාග පාඩමේදී භින්න භාග කෙලින්ම ගාණක් එන්නේ නැහැ කියලා. භින්න භාග එන්නේ ඔයාලට මම ඒක ඔප්පු කරලත් පෙන්නුවා අනුකලනයේ ගාණක් පෙන්නලානේ. අනුකලනයේ යටතේ භින්න භාග මගින් අනුකලනය කරන්න කියලා වෙනම කොටසක් තියෙනවා. හරිද? ඒකට අනුකලනය පුළුවන් වුණාට කවුරු හරි ළමයෙක්ට එයාට භින්න භාග බැරි නම් එයාට මේක කරන්න බෑ. අන්න ඒ වගේ අසමානතා කියලා කියන්නේ හැබැයි භින්න භාග වගේම නෙමෙයි. මොකද අසමානතා ගානක් කෙලින්ම විභාගෙට එනවා. හරි. PO පේපර් එකේ උසස් පෙළ විභාගයේ සුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙලින්ම අසමානතා ගානක් එනවා. පැහැදිලිද? අසමානතා කියනකොට ඔයාලා දන්නවා මේ අසමානතා අපි සාමාන්‍ය O level කාලේ නම් පොඩ ටච් කරගෙන ආපු පාඩම. හරි මේක අලුත්ම දෙයක් නෙවෙයි. හරි. කියන්නේ සාමාන්‍ය අසමානතාවයක් කියන්නේ තුනට වඩා දෙක විශාල දෙක කුඩා ඒ අසමානතාවය හරි රයිට් මේවා තමයි අසමානතාව කියන්නේ මේවා මේ අමුතු දේවල් නෙවෙයි හරි රයිට් එතකොට අසමානතාවවල අපි ඉගෙන ගන්න ඕනේ සංකේත කිහිපයක් තියෙනවා ඒ සංකේත අපි හිමින් ඉගෙන ගමු කියන්න මාතෘකාව අසමානතාව කියන මතක තියාගන්න මේ පාඩම වැදගත් පාඩමක් මේකෙන් කෙලින්ම ගානක් එනවා වගේම තව සමහර ගණන් වලට අභ්‍යන්තරයටත් අසමානතා එනවා සාමාන්‍ය වර්ගජ සමීකරණ වගේ පාඩම් වලට අසමානතා එනවා ඊට අමතරව ඇප්ලයිඩ් වලට අසමානතා එනවා ඇප්ලයිඩ් වලට අසමානතාවට පස්සේ මේ අසමානතා දන්නේ නැති කට්ටිය සෑහෙන්න බයයි ඇප්ලයිඩ් වලට අසමානතා එනවා අසමානතා කෙලින්ම ගානක් එනවා ඊට අමතරව PO වල ගත්තොත් අපිට සංකීර්ණ සංඛ්‍යා ඊට අමතරව වර්ගජ සමීකරණ රයිට් එතකොට අවකලනයේ භාවිත වලට දෙන්න පුළුවන් අසමානතා හරි ඔය වගේ අසමානතා ගොඩාක් තැන් වලට දෙන්න පුළුවන් එතනම කිව්වොත් අසමානතා යොදා ගන්න බැරි පාඩමක් නැති තරම් හරි ඒ කියන්නේ හැම අස්සකටම මුල්ලකටම අසමානතා ඕන. ඒක නිසා මේ පාඩම හොඳට අහගෙන ඉන්න. ඔයාට ලොකු පාඩම් ඕන නම් අනුකලනය වෙන්න පුළුවන්, අවකලනය වෙන්න පුළුවන්, එතකොට ගුරුත්ව කේන්ද්‍රය වෙන්න පුළුවන්, සරල වර්ධන ශක්තිය වෙන්න පුළුවන්. ඔය ලොකු පාඩම් අල්ලද්දී අපිට මග ඇරෙන වැදගත් පාඩමක් තමයි අසමානතා. ඒ නිසා තමයි මම විශේෂ කරලා මේ පාඩම උගන්වන්න මූලික වුනේ. පැහැදිලිද? හරි. ලියන අසමානතා යටතේ අසමාන ප්‍රකාශන දෙකක් තරවදා ලියන සමානතා මාතෘකාව ලියලා යටින් ලියන්න අසමාන ප්‍රකාශන දෙකක් අසමානතා ලකුණකින් සම්බන්ධ කළ විට අසමාන ප්‍රකාශන දෙකක් අසමානතා ලකුණකින් සම්බන්ධ කළ විට ගණිතයේදී අසමානතාවයක් ලැබේ. අසමාන ප්‍රකාශන දෙකක් අසමානතා ලකුණකින් සම්බන්ධ කළ විට ගණිතයේදී අසමානතාවයක් ලැබේ. right
අසමානතාවයක් ලැබෙනවා. හරි. මොඩෙල්ස් නම් බලගන්න හැමෝම. දැන් අසමානතාව අපි මේ ඔයාලා දන්න දේවල් තමයි මේ කියන්නේ. හරි. මේක සිංහලෙන් කියන්නේ කොහොමද? මේ ගණිත භාෂාවෙන් ලියලා තියෙන්නේ. මේක සිංහල භාෂාවෙන් කියන්නේ කොහොමද? A විශාලයි B. A විශාලයි B. පැහැදිලිද? මෙහෙම තිබ්බොත් ඔක්කොමද කියන්නේ? A විශාලයි හෝ සමානයි. අනිත් එක තමයි මේක කොහොමද මතක තියාගන්න. මේක ඔන්ලයින් ෆ්‍රී ක්ලාස්ද මොන ක්ලාස්ද කියලා වැඩක් නැහැ. අවසානයේදී ඔයාලා හැමෝටම විභාගෙකට මුණ දෙන්න වෙනවා. අවසානයේදී නෙමෙයි. මේ අසමානතා පාඩම මැද්දේ කියන්නේ සති දෙකක් තුනක් විතර උගන්වලා ඉවරුනාම සති දෙකක් තුනක් උගන්වලා තිනම් ඒකට පාඩම 90ක් විතර ඉවර වෙයි. එතකොට ඔයාලට විභාගයක් ලැබෙනවා. හරි. ඊට පස්සේ පාඩම අවසානයේදී ආයෙ විභාගයක් ලැබෙනවා. right. එතකොට මේ පන්තිය අර ෆ්‍රී ක්ලාස් එකක් කියලා නිකම්ම ගන්නලා නවත්තන පන්තියක් නෙමෙයි. ඔයාලගේ ලකුණු බලලා දීලා ලකුණු මෙතන කියලා පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කවුද කියලා කියනවා. කියන්නේ අද උගන්නලා අද පටන් ගන්න මේ ඉගෙනීම අවසාන දවස් උගන්නනවා. අන්න ඒ ටිකෙන් තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ උසස් පෙළ මට්ටමේ. හරි උසස් පෙළ මට්ටමට අදාළ වෙන ඔක්කොම දේවල් ටික උගන්නලා ඒ මට්ටමේ තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කාට හරි මේ වෙද්දි මැත්ස් බැරි නම් එහෙනම් එයාට මැත්ස් පිළිබඳව යම් චකිතයක් තියෙනවා. හරි. එයා කරන්න ඕනේ අද හොඳට අහගෙන. තමන්ට හිතෙනවා නම් මට මැත්ස් බෑ කියලා. හරිද මට මැත්ස් අමතක වෙලා කියලා. මතක තියාගන්න. ඔයාලා කාටවත් මැත්ස් බැරි නෑ. මෙතන ඉන්න හැම ළමයෙක්ම හොඳට ගණිතය පුළුවන්. එහෙම නැත්නම් පොඩි කාලෙදී ඉතා හොඳින් ගණිතය විෂය හදාරපු කට්ටිය. දැන් තමන්ගේ කුඩා කාලේ යාලට අමතක වෙනවා. එයාලා හිතන්නේ යාලට බෑ කියලා. එයාලා බෑ නෙවෙයි යාලට. මොකද වෙලා තියෙන්නේ? එයාලා තමන්ව විශ්වාස කරන්නේ. එයාලා හිතනවා යාලට මේක බෑ, මේක සංකීර්ණයි, මේක අමාරුයි. හැබැයි කවදාවත් ඒ මල්ලින නංගිලා උත්සාහ කරලා නැහැ. උත්සාහ කරනවා කියලා කියන්නේ උදේට මේ පොඩ්ඩක් නැගිටලා මේ ගානක් දෙකක් හදන්න උත්සාහ කරාම ඒක බැරි වෙනකොට අල්ලලා දාලා තව පැයක් විතර නිකන් ඉඳලා ආයෙ ටිකක් ගානක් අරගෙන උත්සාහ කරනකොට ඒක බැරි වුණාම සම්පූර්ණ විෂයම අතහැරලා දාලා වෙන විෂයක් බලන්න අරගන්න එක නෙමෙයි. ඒක නෙමෙයි උත්සාහ කරනවා. කෙමිස්ට්‍රි පොත ගත්තාම කෙමිස්ට්‍රි රියුට් එක උදේ ඉඳගෙන හවස් වෙනකම්ම එකම පිටුව දිහා බලාගෙන ඉඳලා රැට හිතනවා හෙට මම පාඩම් කරනවා කියලා. ඕකනේ ගොඩක් කට්ටිය කරන්නේ. හරි. උදේ ඉඳන්ම එකම පිටුව දෙක බලාගෙන ඉන්නවා. හරිද? රැට හිතනවා මම හෙට ඉඳන් කරනවා. අද අවුලක් නැහැ. අද ප්‍රශ්නයක් නැහැ. මට අද කරගන්න බැරි වුණා. කමක් නැහැ මම හෙට ඉඳන් කරනවා. ඕක තමයි කියන්නේ. ඉතින් ඔයාලා ඒව වෙනස් කරගන්නේ නැති තාක්කල් ගුරුවරු හෝ උගන්වන කට්ටිය හෝ මොන සෙල්ලම දැම්මත් මල්ලිට හෝ නංගිට ඔයාට මේක ගොඩ දාගන්න බෑ. ඔයා වෙනස් වෙන්න ඕනේ. right? ඔයා වෙනස් වෙන්න. ඔයා වෙනස් වෙන්නේ නැති තාක්කල් මේකේ ගොඩ යෑමක් නැහැ. හරිනේ? right. මේක කියන්නේ කොහොමද? A විශාලයි හෝ සමානයි B. මේ ඊටාම සරල දේවල් වලින් නම් කියාගෙන යනවා. මේක සිංහලෙන් කියන්නේ කොහොමද කියලා කියනවා. right? හැබැයි සති 3ක් අවසානයේ තියෙන විභාගයේදී අහන්නේ මේ උගන්නන ඒවායි විතරයි. හැබැයි හිතන්න එපා මේ සරල මේ වගේ වහයි කියලා. එහෙම නෑ. ඔයා හොඳට අහන් හිටියොත්, ඔයා මම දෙන ගණන් ටික හැදුවොත්, ඔයාට පුළුවන් ලකුණු 100ක් ගන්න බෑ. 100ක් අරගෙන පන්තියේ පළවෙනිය වෙලා තමන්ගේ නම සහ පාසල මෙතන කියව ගන්න පුළුවන්. හරි. අපි බලමු. කවුද ඒක කරන්න කියලා මුලින්ම. right? හරි. මේ කොහොමද කියවන්නේ? A කුඩායි B. ඒවා සිංහලෙන් කියන්න. මේක A කුඩායි හෝ සමානයි B. ඔය ටික ලියා ගන්නටද? පළවෙනි එක A විශාලයි B. A විශාලයි B. දෙවෙනි එක A විශාලයි හෝ සමානයි B. තුන්වෙනි එක A කුඩායි B. හතරවෙනි එක A කුඩායි හෝ සමානයි B.
මම මෙහෙම උගන්නගෙන යනකොට මලිරණන් කියන පොඩි හරි සැකයක් හෝ නොතේරෙන තැනක් ආවොත් ටක් ගාලා මගෙන් අහන්න ඕන. මම කරන්නේ ඔක ලියාගෙන යටි ලියන්න අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම අසමානතාවවල අර්ථ දැක්වීම ලියන්නයි හදන්නේ. තාම අර්ථ දැක්වීම කිව්වේ නෑ නේද? මොකක්ද අසමානතාවයක් කියන්නේ? මේවා මුලින්ම අපි කියවන විදිය දැනගෙන. තාම සරල මට්ටමේ ඉඳන් පටන් ගන්න. අවසානයේදී මාපාංක සහිත ප්‍රස්ථාර නිර්මාණය අසමානතා ප්‍රස්ථාර මගින් නිරූපණය කිරීම වගේ ඉහළ මට්ටමේ ගණන් හැදීමට පවා යනවා මෙතන. අද පටන් ගන්න මෙතනින්. ඔය හරියට මේ පැය දෙක හම් ඉන්නවනම් සති 3ක් යනකොට අර අනිවාර්යෙන් අසමානතා ගාන හදන්න. ඒමක් නෑ. මේ පන්තිය දිගටම යනවා. ඒ කියන්නේ මම ඔයාලා පෝස්ට් එක දැකලා සමහර කට්ටිය දැන් මගේ පන්තියේ ළමයිනුත් දැන්වා මේ පන්තියේ යන්නේ වර්ගජ සමීකරණ ඉවර වෙනකම් විතරද කියලා නෑ. වර්ගජ සමීකරණ ඉවරුනාම තව පාඩම් ටිකක්. මේ සමුද පන්තිය දිගටම යනවා. හරි. යවුරුද්ද ඉඳන්ම ආපු පන්තියනේ මේක. ඒක දිගටම යනවා. හරි. අර්ථ දැක්වීම. මේ ටික ලිව්වා අසමානතා මාතෘකාව ලිව්වා. ඊට පස්සේ මම වාක්‍යයක් දුන්නා. ඒක ලියා ගන්න නැති හැමෝම. හරි. ඊට පස්සේ මේ ටික ලිව්වා. ඊට පස්සේ අර්ථ දැක්වීම කියලා ලියා ගන්න. ඔව් මේ මුළු පාඩමම විතරක් නෙවෙයි මලින. අනිත් ඔයාලට සමුද පන්ති හැමදාටම ෆ්‍රී. මේ පන්තියට එන හැමෝටම. හරි. මේ සමුද පන්තිය සමුදරය 4-9 තියෙන පන්තිය 9 කිව්වට ඔය ටිකක් 9:00 විතර වෙන්නත් පුළුවන්. මේ පන්තිය හැමදාම ෆ්‍රී තමයි. මේ පන්තිය කාගෙන්වත් සල්ලි ගන්නේ නැහැ. right අර්ථ දැක්වීම කියලා ලියන්න. මම චුට්ටක් බලාගන්න. හරිනේ හැමෝම ලියුව නේද? මේක a කුඩායි b මේක a කුඩා හෝ සමානයි b. ඒවත් ලියන්න. හරි. 3-2 මේකෙන් එන්නේ ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද? තාම සරල ඒවා අහන්නේ. 6 වසරේ ළමයින්ගෙන් අහන ප්‍රශ්න අහන්නේ. හරි. මම අහන්නේ 3-2 ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද? ධන උත්තරයක් නේ. 3-2 එන්නේ ධන උත්තරය. හරි. ඒක අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැක්ක ගමන් පේනවා. එහෙනම් මට කියන්න පුළුවන් නේද 3 විශාලයි 2 කියලා. ඔන්න ඔය වගේ a ඍණ b වලින් එන්නේ ධන පිළිතුරක් නම් a ඍණ b වලින් එන්නේ ධන පිළිතුරක් නම් මට කියන්න පුළුවන් නේද a විශාලයි b කියලා. a ඍණ b වලින් එන්නේ ඍණ පිළිතුරක් නම් මට මොකද කියන්න පුළුවන්? a ඍණ b වලින් එන්නේ ඍණ පිළිතුරක් නම් මොකද වෙන්නේ? a කුඩායි b. පැහැදිලිද? right 2 ඍණ 3 ඍණනේ කියන්නේ 2 කුඩායි 3 ඒ වගේ තේරුණා? a ඍණ b කිය අපි නොදන්නාවද දෙයක් නේ කියද? a සහ b කියන අපි දන්නේ නැහැ. හරි. ඒකට අපිට ගානක කියනවා a ඍණ b මගින් ධන පිළිතුරක් ලැබේ. හරි. a ඍණ b මගින් ධන පිළිතුරක් ලැබේ. එතකොටම අපේ ඔළුවට එන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් a විශාලයි b ට වඩා. තාසරල. ගානක කියනවා a ඍණ b මගින් ඍණ පිළිතුරක් ලැබේ. එතකොට අපේ ඔළුවට ටක් ගාලා එන්න ඕනේ. අනිවාර්යෙන් a කුඩා වෙන්න ඕන b ට වඩා. දැන් මෙතන සමහර ළමයි ඉන්න පුළුවන් මේවා يعني ඉතාල සරලව මේ වගේ දේවල් කියන්න ඕනේ නැහැ කියන මතේ ඉන්න පිරිස. කියන්නේ යාළුවට හොඳට මේක තේරෙන කට්ටියක්. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තමන්ගේ වයසේ තමන්ගේ යාළුවෝ වෙනුවෙන් මේක අහගෙන ඉන්න.
වගේ කාලේ අපේ තේවීමක් නෙවෙයි මේ වෙන්නේ. හැබැයි 21 කට්ටිය ඉන්නවා. 21 21 ඔයාලා මේක අහන් ඉන්න ගමන් මං කලිනුත් කියනවා. හරි. තව මොකක් හරි වැඩක් අරගෙන ඉන්න ඕන පන්තියට. මොකද 21ට තියෙන්නේ තව දින 80යි නිල වශයෙන් තාම දීලා තියෙන දින 90. ඒක කල්යයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරි. ඒක නිසා දින 80ක් අත ළඟ තියාගෙන 21 අය මේ වගේ දේවල් අහගෙන නිකම්ම කාලේ නාස්ති කරන්න එපා. ඔයා මේක බලාගෙන ඉන්න ගමන් මේව පුළුවන් දේවල්. ඔයා එතකොට ෆිසික්ස් MCQ එකක් නැත්නම් මැත්ස් වෙන පාඩමක ගානක් මැත්ස් පාස් පේපර් එකක් හදන්න ඕන කටුවැඩ පොළ ටිකක් ළඟ තියාගන්න. 22 අයට අවුලක් නැහැ. ඔයාලට මේව පුළුවන් නම් එමය 23 යන හොඳට අහගන්න. හරි. පැහැදිලිද? කිසිසේත්ම තමන්ගේ උසස් පෙළ කාලය නාස්ති කරන්න එපා. උසස් පෙළ කියලා කියන්නේ ඔයාගේ මුළු ජීවිතේ. හරි. තාමත් ඒක තේරුම් අරගෙන නැති කෙනෙක් නම් කරුණා කරලා අද ඉඳගෙන මේක තේරුම් ගන්න. හරි. අද ඉඳගෙන මේක තේරුම් ගන්න. හරි. right. හරි එහෙනම් අසමානතාවයේ අර්ථ දැක්වීම ලියන්න. A ඍණ B ධන වේ නම් සිංහල වචන වලින් ලියන්න. හරි. අර්ථ දැක්වීම කියලා ලියලා එතනින් තරුවක් දාලා ලියන්න. A ඍණ B ධන වේ නම් A ඍණ B ධන වේ නම් A විශාලයි B වේ. මෙන්න මේක. මම මේ රවුන්ඩ් කරලා තියෙන එක ලියන්න. A ඍණ B ධන වේ නම් A විශාලයි B වේ. A ඍණ B ඍණ වේ නම් A ඍණ B ඍණ වේ නම් මම මේ කොටු කරපු එක ලියන්න. A කුඩායි B වේ. right. මෙය අසමානතාවෙහි මූලික අර්ථ දැක්වීමයි. මෙය අසමානතාවෙහි මූලික අර්ථ දැක්වීම. ඒ කියන්නේ අසමානතාවයක් මේ ලෝකෙට එන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි අසමානතාව පටන් ගන්නේ. right. යම් කිසි ඉලක්කම් දෙකක් අඩු කළාම ධන උත්තරයක්. එතකොට මිනිස්සු කිව්වා මෙයා විශාලයි අනිත් එක්කෙනාට වඩා. යම් කිසි ඉලක්කම් දෙකක් අඩු කළාම ඍණ උත්තරයක් ආවා. එතකොට මිනිස්සු කියන්න ගත්තා මෙයා කුඩායි මෙයාට වඩා. ඔන්න ඔතනින් තමයි අසමානතා කියලා දෙයක් මේ ලෝකෙට එන්න පටන් ගන්නේ. හරිනේ? right. ඊට පස්සේ අනුමාත්‍රකාවක් විදියට ලියන්න. අසමානතා ආශ්‍රිත මූලික ප්‍රතිඵල. උතන අහන් ඉන්න ඕනේ. දැන් තමයි වැදගත්ම දැන්ට ආවේ. මූලික ප්‍රතිඵල ටික ඔයා හරියට අහන් හිටියොත් ඔයාලට මේ පාඩම ගේමක්වත් නැහැ. අසමානතා ආශ්‍රිත මූලික ප්‍රතිඵල අනුමාත්‍රකාව. මූලික ප්‍රතිඵල කියලා ලියන්න අංක 1 අසමානතාවක දෙපසට තාත්වික සංඛ්‍යාවක් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමක්. අසමානතාවයක දෙපසට තාත්වික සංඛ්‍යාවක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක්. සමානතාවයක් දෙපසට තාත්වික සංඛ්‍යාවක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක්. එකතු කිරීමක් හෝ අඩු කිරීමක්
අසමානතා ලකුණෙහි කිසිදු වෙනසකින් තොරව සිදු කළ හැකියි. අසමානතාවයක දෙපසට තාත්වික සංඛ්‍යාවක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක් අසමානතා ලකුණේ කිසිදු වෙනසක් සිදු නොකර අසමානතා ලකුණේ සිදු වෙනසක් සිදු නොකර බලන්න මොකක් තාක්‍යාද ගලබලනේ හරි බලාගන්න දැන් බෝඩ් එක ඔන්න අංක 1 ප්‍රතිඵලය අසමානතා ලකුණට කිසිදු බාධාවක් වෙන්නේ නැතුව අපිට පුළුවන්ලු තාත්වික සංඛ්‍යාවක් එකතු කරන්න ඕන කරා. ඔක හරිද බලන්න. මෙන්න බලන්න බෝඩ් එක. මම ගන්නම් 3යි 2යි දැකලා එපා. අපි ගමු 7යි 4යි. ඔක හරිනේ. මේ අසමානතාවය හරි. හරි වෙන්නේ නැහැ. දැන් මම මේකේ දෙපැත්තටම 3 බැගින් එකතු කරනවා. 3 බැගින් එකතු කරනවා. එතකොට මේ අසමානතා ලකුණේ වෙනසක් වෙනවද? නෑ. ඇයි? 10 4 වඩා විශාලයි. තේරෙනවද? හරි. මම එකම ඉලක්කමක් අඩු කරනවා දෙපැත්ත. අසමානතා ලකුණේ වෙනසක් වෙනවද? නැහැ. ඔන්න ඕක තමයි මම කිව්වේ. හරි. පළවෙනි ප්‍රතිඵලයෙන් කිව්වේ අසමානතාවයක් දෙපසට තාත්වික සංඛ්‍යාවෙන් තාත්වික සංඛ්‍යාව කියන එක දන්නේ නැත්නම් ලොකුවට ඒ ගැන හිතන්න එපා. හරි. තාත්වික සංඛ්‍යාවක් කියන්නේ සංකීර්ණ සංඛ්‍යා නොවන ඒවාද. මේ සංකීර්ණ සංඛ්‍යා ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට 21 ළමයි විතරයි. හරි. ඒ නිසා ඒව ගැන ලොකුවට හිතන්න එපා. තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ අර මූලය ඇතුලේ ඍණ වගේ තියෙනකොට මේවා අතාත්වික. මේ වගේම නෙවෙයි. තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ අපි හිතමු ගණිත සංඛ්‍යා කියලා. හරි. 1 2 3 4 5 දෙපැත්තට ඔන්න ඔය වගේ තාත්වික සංඛ්‍යා දෙකක් එකම සංඛ්‍යාවක් වෙනවා. හරි. අපිට කැමති සංඛ්‍යාවක් බෑ. දැන් මේ අසමානතාවයක් තියෙනවා. මේකේ දෙපැත්තටම අසමානතා ලකුණ වෙනස් කරන්නේ නැතුව මට එකම ඉලක්කම එකතු කරන්න පුළුවන්. ඕ එකම ඉලක්කම අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? උදාහරණ කියලා මේක ලියාගන්න පළවෙනි ප්‍රතිඵලයට. පළවෙනි ප්‍රතිඵලයට මේ දෙක ලියාගන්න. එකම ඉලක්කමක් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. අසමානතා ලකුණේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි එකේ නම් මතක තියාගන්න මේ නීති ටික අසමානතාවය. ඒකට අසමානතාව මාර ලේසි. right අංක දෙක දාන්න ප්‍රශ්න තියෙනවා අහන්න ඕන. ඔය හරි තේරුම් නැත්නම් අහන්න. අංක දෙක ප්‍රතිඵලය බලන්න ABC කියන්නේ තාත්වික සංඛ්‍යාවලු. ඔක ගණිත භාෂාවෙන් ඔන්න ඔහොම ලියන්න. සිම්පල් A, B, C කියන්නේ මොනවා හරි ඉලක්කම් කියලා එකක්. මේ A, B, C ABC කියලා කියන්නේ ඉලක්කම් කියලා එකක්. right ඔය ඉලක්කම් ටික තාත්වික සංඛ්‍යාලු. පැහැදිලිද? තාත්වික සංඛ්‍යා. ඒ තමයි මේ ලියලා තියෙන්නේ මේ ගණිත භාෂාව. A B C IT මේ IT කියලා කියන්නේ මෙන්න මෙහෙම. මේක තමයි සංකේත ගණිතය. IT A B C කියන ඉලක්කම් තුන IT නු තාත්වික සංඛ්‍යා කියන කුලකය. ඒ සමහර ළමයි ඔන්න ඔය සංකේත දකින්නකොට බය වෙනවා. බය වෙන්නේ යාලා ඒකේ තේරුම දන්නේ නැති නිසා. හරි. සමහර මේවා දැක්කම හරි බයයි මොනවද මේ කියන්නේ. R අකුර Z අකුර අර මේවා දැක්කම බයයි. බය වෙන්න එපා.
මේ තියෙන්නේ අපි දන්න සිංහලම තමයි ගණිත භාෂාවෙන් ඒකමා බීකමා සී කියන්නේ ඉලක්කම් තුනක් ඒ ඉලක්කම් තුන තාත්වික සංඛ්‍යා කියන කුලකයට තමයි ඇති. හරි. ඔන්න ඔහොම වෙද්දී මෙයාලා කියනවා A විශාලයි නම් B ට වඩා A විශාලයි නම් B ට වඩා හා B විශාලයි නම් C ට වඩා B විශාලයි නම් C ට වඩා right මොකද වෙන්නේ මෙයාලා කියනවා අනිවාර්යයෙන්ම A විශාල වෙන්න ඕන C ට වඩා. ඔක ඉතින් අපිට කියන්න දෙයක් නෙමෙයිනේ. පැහැදිලි? ඔය මොකද්ද කියන්නේ 10 විශාලයි නම් 8ට වඩා 8 විශාලයි නම් 5ට වඩා අනිවාර්යෙන් 10 විශාල වෙන්න ඕන 5ට වඩා. ඔක ඉතින් කියන්න දෙයක් නෙමෙයි. නමුත් ඕක තමයි අපේ දෙවනි නීතිය. දෙවනි ප්‍රතිඵලය අසමානතාව. හරිද? ඊළඟට A කුඩායි නම් B ට වඩා හා B කුඩායි නම් C ට වඩා මොකද වෙන්නේ? මෙයාලා කියනවා A කුඩායි නම් C ට වඩා. එතන මේ දෙක ලියා ගන්න. ඔය ඉතින් අපිට කියන්න දේවල් නෙමෙයි. හරි. ඔය දෙක ලියාගෙන උදාහරණයක් විදිහට මේකක් ලියන්න. 5 විශාලයි 3 හා 3 විශාලයි 1 නම් 5 විශාලයි 1 වෙන්න ඕන. පහ විශාලයි 3 හා 3 විශාලයි 1 නම් 5 විශාලයි 1 වෙන්න ඕනේ. ඕක මහ අමුතු දෙයක් නෙමෙයි. අපි දන්න හරි සරල දෙයක්. මුලින්ම මේ දෙක ලියාගත්ත උඩ දෙපැත්තේ උදාහරණයක් කියලා මේක ලියාගන්න. ඔය අපි ඉලක්කම් වලින් ලියනකොට අපිට ඒක හොඳට තේරෙනවා. සමහර ළමයින්ට ওই ප්‍රශ්නෙත් තියෙනවා. හරි. සමහර අයට තියෙනවා ඔය නොදන්නා සිම්පල් ලකුණු වලින් එතකොට අපි දන්නේ නැති ඒවායින් මොනවා හරි ලියලා තියෙනවා නම් බයයි. එතකොට හදන්න බෑ. හැබැයි මේ වගේ ඉලක්කම් වලින් දීලා තියෙනවනේ ඒක හදන්න. ඉලක්කම් පුළුවන්. මේ ඉංග්‍රීසි අකුරු බෑ. ඒව බෑ. ඒව දැක්කම බයයි. එහෙම නෙවෙයි. මේ ඉංග්‍රීසි අකුරු කියලා කියන්නේ ඉලක්කම්ම කියලා හිතන්න. ඉංග්‍රීසි අකුරු ඔය සිම්පල් අකුරු ඕක කැපිටල් අකුරු දෙනවනේ ගණිතේ. අන්න ඒවා ඉලක්කම් කියලා හිතන්න. එතකොට හරිය ලේසි ගණන් හදන්න. अंक 3 ප්‍රතිඵලය अंक 3 දාලා යන්න අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී ගුණ කරන සංඛ්‍යාව අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී ගුණ කරන සංඛ්‍යාව ධනද ඍණද යනවා. ඔන්න වැදගත්ම එකක් කියන්න හදන්නේ. කියවන ගමන් ලියන්න ඕනේ. නිකන් ඔගේ ඇහෙන්න දෙන්න එපා කනට. කනට ඇහෙන්න දෙන්න එපා. මම කියන එක හොඳට අහන් ඉඳලා හිතලා ලියන්න ඕනේ. අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී ගුණ කරන සංඛ්‍යාව ධනද ඍණද යන පද අනිවාර්යයෙන්ම දැනගත යුතුය. අනිවාර්යයෙන්ම දැනගත යුතුය. ගුණ කරන සංඛ්‍යාව ධන වෙනවා. ගුණ කරන සංඛ්‍යාව ධන වෙනවා. ගුණ කරන සංඛ්‍යාව ධන වෙනවා. අසමානතා ලකුණ මාරු නොවේ. මම උදාහරණයක් කියලා දෙන්නම්. දැනට කියවන ගමන් ලියන්න.
ගුණ කරන සංඛ්‍යාව ධන වේ නම් අසමානතා ලකුණ මාරු නොවේ. ගුණ කරන සංඛ්‍යාව ඍණ වේ නම් අසමානතා ලකුණ මාරු වේ. අසමානතා ලකුණ මාරු වේ. ආයි මං කියනවා හොඳට අහන් ඉන්න. අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී ගුණ කරන සංඛ්‍යාව ධනද ඍණද යන වග අනිවාර්යයෙන්ම දැනගත යුතුය. ඒක තමයි පළවෙනි වාක්‍යය. ඔළුවට දාගන්න මේ වෙලාවෙම ඔළුවට දාගන්න. අසමානතාවයක් යම් නියතයකින් ගුණ කිරීමේදී ගුණ කරන සංඛ්‍යාව ධනද ඍණද යන වග අනිවාර්යයෙන්ම දැනගත යුතුය. ගුණ කරන සංඛ්‍යාව ධන වේ නම් අසමානතා ලකුණ මාරු නොවේ. ගුණ කරන සංඛ්‍යාව ඍණ වේ නම් අසමානතා ලකුණ මාරු වේ. අසමානතා ලකුණ මාරු වේ. හරිනේ. රයිට්. බලන්න බෝඩ් එක. බෝඩ් එක දිහා හොඳට බලන්න ඉන්න මේ ඔන්න මම දැන් පැහැදිලි කරනවා මොකක්ද ඔය Q එක. හරි. ඔනයි මේක තවම ලියනවා. a, b, c කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා. a, b, c කියන්නේ තාත්වික සංඛ්‍යා. මොනවද බලන්න. a විශාලයි නම් b ට වඩා A විශාලයි නම් B ට වඩා. නැත්නම් ඔහොම හිතන්නකෝ. A විශාලයි B වේ. ඔහොම හිතන්න. A B C කියන්නේ තාත්වික සංඛ්‍යා. A කියන ඉලක්කම B ට වඩා වැඩි. ඔය ඉලක්කම් හරි? ඉලක්කම්. A කියන ඉලක්කම B කියන ඉලක්කමට වඩා වැඩි. හරි. එතකොට මම ලියනවා පළවෙනි එක C අනු සිම්පල් C අනු ධන සංඛ්‍යාවක් වෙනවා. ධන සංඛ්‍යාවක් වේ නම් එතකොට මම මේ දෙපැත්ත ගුණ කරනවා. A වැඩි කරනවා C ගෙන් B වැඩි කරනවා C ගෙන්. මේ අසමානතාවයේ දෙපැත්ත C ගෙන් ගුණ කරනවා. C ධන නිසා අසමානතාව ලකුණු මාරු වෙන්නේ නැහැ. මම ඔය ඉලක්කම් වලින් ලියලා පෙන්නන්න හරියට. ඔන්න බලන්න. 5 විශාලයි 3 මම දෙපසම ගුණ කරනවා ධන දෙකෙන්. ධන දෙකෙන් ගුණ කරනවා. ධන දෙක. බලමු අසමානතා ලකුණු මොකද්ද වෙන්නේ? මේ පැත්ත 10යි මේ පැත්ත 6යි. අසමානතා ලකුණ මාරු වෙන්නේ නැහැ. අපි එකම නියතයකින් අසමානතාවයක දෙපැත්ත ගුණ කරද්දී ඒ ගුණ කරන නියතය ධන නම් අසමානතා ලකුණ මාරු වෙන්නේ නැහැ. හැබැයි ගුණ කරන නියතය ඍණ නම් අන්න බලන්න 5 විශාලයි 3 මම මේ දෙපැත්ත ගුණ කරනවා ඍණ දෙකෙන්. ඍණ දෙකෙන් ගුණ කරනවා. දෙපැත්තම ඍණ දෙකෙන් ගුණ කරනවා බලන්න. 5 ඍණ දෙකෙන් ගුණ කළාම ඍණ 10යි. 3 ඍණ දෙකෙන් ගුණ කළාම ඍණ 6යි. ඍණ 10ට වඩා ඍණ 6 ලොකුයි. ඒක ඔයාලා දන්නවා. මලියන නංගිලා දන්නවා ඍණ ඉලක්කම් වලදී ඍණ පොඩි වෙනකොට තමයි විශාල වෙන්නේ. වෙනවා. අපි ගුණ කරන නියතය ඍණ නම් අසමානතාවය මාරු වෙනවා. පැහැදිලිද? අපි දෙපැත්ත ගුණ කරන්නේ ධන නියතයකින් නම් අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. අපි ගුණ කරන්නේ දෙපැත්ත ඍණ නියතයකින් නම්
මේ පැත්තට තියෙන අසමානතාවය අනිත් පැත්තට පැහැදිලිද කතාව? ඔක තමයි මම දැන් කිව්වේ. ඔක තමයි හොඳට තේරුම් ගන්න ඕන දේ. right අපි ගුණ ඒක නිසා තමයි මම පළවෙනියෙන්ම කිව්වේ වාක්‍යයේ අපි අසමානතාවයක් නියතයකින් ගුණ කරනකොට දෙපස අපි දැනගෙන ඉන්න ඕන අපි ගුණ කරන්නේ ධන සංඛ්‍යාවකින්ද ඍණ සංඛ්‍යාවකින්ද කියලා. මොකද අසමානතාවයක දෙපස ධන සංඛ්‍යාවකින් ගුණ කළොත් අසමානතා ලකුණ වෙනස් වෙන්නේ නැහැ. අසමානතාවයක් ඍණ සංඛ්‍යාවකින් දෙපැත්ත ගුණ කළොත් අසමානතා ලකුණ මාරු වෙනවා. පැහැදිලිද කතාව? right එහෙනම් මුලින්ම මේක ලියන්න. මේ ටික ලියුවා ඊට පස්සේ තරුවක් දාලා මේක ලියලා මේක ලියපා. උදාහරණයක් කියලා මේක ලියන්න. මේ උඩ ටික ලියන්න එපා. මේ රවුන්ඩ් කරපු ටික ලියන්න එපා. හරි. මේක ලියුවා මේ ටික ලියුවා උදාහරණයක් කියලා දාලා මේක ලියන්න. තේරුම් නැත්නම් අහන්න ඕන. දැන්ම මේව ඔළුවට දාගන්න. අයි ගෙදර ගිහිල්ලා බලන්න තියාගන්න එපා. ගෙදර යන්න දෙයක් නැහැ. ගෙදර නේ. තවත් ගෙදර යන්න දෙයක් නැහැ. තව යන්න තියෙන ඇඳට තමයි. ඒ සමහර කට්ටිය ඇඳේ ඉන්නවත් ඇති ඉතින් අපි දන්නේ නැහැ. right තරුවන් දැම්මා සියලු ඍණ සංඛ්‍යාවක් වෙනම් කියලා මේක ලියුවා උදාහරණයක් විදිහට මේක ලියාගන්න ඊළඟට කීවෙනි අංකේද අපි කීවෙනි ප්‍රතිඵලයද 3 4 නේ 4 4 නෙමෙයිද 4 නම් 4 right හරි යටින් ලියන්න ඒ කියන්නේ 4 යටතේම හරි 4 යටතේම කරුවක් දාලා ලියන්න මේ අනුව අසමානතාවයක් ඍණෙන් ගුණ කළ විට අසමානතා ලකුණ මාරු වේ. තාම 3 යට තියන්නේ අපි හරි 4 දාන්න එපා තාම sorry 4 දාන්න එපා තාම 3 යට තියන්නේ 3 යටතේ කරුවක් දාලා ලියන්න මේ අනුව අසමානතාවයක් ඍණෙන් ගුණ කළ විට මේ අනුව අසමානතාවයක් ඍණෙන් ගුණ කළ විට අසමානතා ලකුණ මාරු වේ. බලන්න මොකක්ද කිව්වේ? 10 විශාලයි 4 මේ දෙපැත්තම ඍණෙන් ගුණ කරනවා. දෙපැත්තම ඍණෙන් ගුණ කරද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. ඔක තමයි ඔය කියන්නේ. අසමානතාවයක් ඍණෙන් ගුණ කළාම දෙපැත්තම අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. ඔක ලියාගන්න උදාහරණයක්. හරි. අසමානතාවයක් ඍණෙන් ගුණ කළොත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. right අංක 4 දාලා ලියන්න ඕන දැන් අංක 4 අංක 4 ලියන්න අසමානතාවයක දෙපස තාත්වික සංඛ්‍යාවකින් බෙදීමේදී
අසමානතාවයක දෙපස තාත්වික සංඛ්‍යාවකින් බෙදීමේදී බෙදනු ලබන සංඛ්‍යාව ධනද ඍණද යන වග දැනගත යුතු වේ. සමානතාවයක දෙපස තාත්වික සංඛ්‍යාවකින් බෙදීමේදී බෙදනු ලබන සංඛ්‍යාව ධනද ඍණද යන වග දැනගත යුතු වේ. හරිනේ. මේකත් අර වගේම තමයි. කියන්නේ ಗುಣ කරනකොට අපි දැනගන්න ඕන ಗುಣ කරන සංඛ්‍යාව ධනද ඍණද කියලා. රයිට් ධන නම් අසමානතාවයට කිසි මවුලක් වෙන්නේ නැහැ. ඍණ නම් අසමානතාවය පැත්ත මාරු වෙනවා. ඒ වගේ තමයි බෙදීමකදී අපි දැනගෙන ඉන්න ඕන බෙදීමට ලක්වන ඒ කියන්නේ අපි බෙදීම කරන සංඛ්‍යාව රයිට් ධනද ඍණද කියලා. ඔන්න බලන්න උදාහරණ. 4 විශාලයි 2. හතර බලන්න. මේක හරියනේ. 4 2කට වඩා ලොකුයිනේ. මම මේක බෙදනවා දෙකම දෙපැත්තම ධන දෙකකින්. දෙපැත්තම ධන දෙකකින් බෙදනවා. එතකොට කොහොමද එන්නේ? ධන 2යි 1යි. අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්ත තමයි අසමානතාවය. මම දෙපැත්ත බෙදනවා ඍණ දෙකකින්. 4 බෙදනවා ඍණ දෙකකින්. 2 බෙදනවා ඍණ දෙකකින්. මෙතනින් එන උත්තරේ ඍණ 2යි කියලා මෙතනින් එන උත්තරේ ඍණ 1යි. ඍණ 1ට වඩා ඍණ 2 පොඩි. අසමානතාවයට මොකද වෙලා තියෙන්නේ? පැත්ත මාරු වෙනවා. එනවද කතාව? හරි. පැහැදිලිනේ මේක ලියන්න. මේක ලියන්න. මෙතන අපි බෙදලා තියෙන්නේ ධන දෙකෙන් අසමානතාවය පැත්ත මාරු වෙන්නේ නැහැ. මෙතන අපි බෙදලා තියෙන ඍණ දෙකෙන් අසමානතාවය පැත්ත මාරු. එහෙනම් අපිට දැන් තේරෙනවා අසමානතාවයක දෙපස අපි ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හෝ බෙදුවොත් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. ඕක තමයි අපි මෙච්චර වෙලා ඉගෙන ගන්නේ. ඕක හොඳට මතක තියාගන්න. හරි? අසමානතාවයක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හෝ බෙදුවොත් දෙකෙන් මොක කළා අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. මම අහනවා තව ප්‍රශ්නයක්. ඔන්න මට උත්තර දෙන්න බලන්න හොඳට අහන් ඉඳලා උත්තර දෙන්න. අසමානතාවයක දෙපස ඍණ සංඛ්‍යාවකින් බෙදලා ඍණ සංඛ්‍යාවකින් ගුණ කර එකම මොහොතේ අසමානතාව ලකුණට මොකද වෙන්නේ? අසමානතාවයක දෙපස ඍණ සංඛ්‍යාවකින් බෙදලා ගුණ කළොත් ඍණ සංඛ්‍යාවකින් බෙදනවා ඒත් එක්කම ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනවා. එතකොට අසමානතාව ලකුණට මොකද වෙන්නේ? හොඳට හිතලා උත්තර දෙන්න. right ඔව් ලකුණට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔව් very good. හරි. අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ ඍණ සංඛ්‍යාවක අපි මේක මම පහ විශාලයි 3 ගන්න. මම යාව වැඩි කරනවා ඍණ 2කින් බෙදනවා ඍණ 1කින්. තුනත් එහෙමයි. ඍණ 2කින් ගුණ කරලා ඍණ 1කින් බෙදනවා. දැන් මොකද්ද වෙන්නේ? ඍණයි ඍණයි කැපිලා ගිහිල්ලා උත්තරේ මෙතන ධන 10 මෙතන උත්තරේ 6. අසමානතාව ගුණ මාරු වෙන්නේ නැහැ. මාරු වෙන්නේ නැහැ. හරි? මාරු වෙනවා කියලා කිහිප දෙනෙක් කියලා කිව්ව අවුලක් නැහැ. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. පන්තිය තියෙන්නේ අපිට වැරදි හදාගන්න. මම හැමදාම කියනවා උත්තර දීපු කට්ටිය හරියන්න හෝ වරදින්නේ නංගිල මන්දේලා හැමෝම ඉතාම. right? තමන්ට වරදිනවට බයි පන්තිවලදී උත්තර කියන්නේ නැතුව උත්තර හිතන්නේ නැතුව ඉන්න කට්ටියට විභාගෙදි තමයි වැඩේ සෙට් වෙන්නේ. පන්තියේදී වරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. පන්තිය තියෙන්නේ වැරදි හදාගන්න.
වැඩේ ගොඩ. කොහොම තමයි වෙන්නේ. එතකොට අපි අංක 4 ඉගෙන ගත්තා. 4ක් ඉගෙන ගත්තා නේ. right අපිට මූලික දේවල් අසමානතාවයේ තියෙන මූලික නීති අපි 4ක් ඉගෙන ගත්තා. ලියන අංක 5. අංක 5 ලියන්න. අසමානතා දෙකක් එකතු කරගත හැකි වුවද අංක 5 ලියන්න. අසමානතා දෙකක් එකතු කරගත හැකි වුවද අසමානතා දෙකක් අඩු කිරීම සිදු කළ නොහැක. අසමානතා දෙකක් එකතු කරගත හැකි වුවද අසමානතා දෙකක් අඩු කළ ගත නොහැක. අංගාලියාගේ බෝඩ් එක බලන්න. මොකද්ද ඔය කිව්වේ කියලා? හොඳට බලා ගන්න බෝඩ් එක. අසමානතා දෙකක් තියෙනවා මෙන්න මේ වගේ. A විශාලයි B කියලා එකක් තියෙනවා C විශාලයි D කියලා එකක්. හරිද? නොම අසමානතා දෙකක් තියෙනවා. හරි. මම මේ අසමානතා දෙක එකතු කරනවා. මේ පැති දෙක එකතු කරනවා. B ධන D එකතු කරනවා. එතකොට මේ පැත්ත විශාල වෙන්නේ අනිවාර්යයෙන්. විශාල පැති දෙක එකතු වුණා කියන්නේ පැති දෙක එකතු වුණාට ඒක අනිවාර්යයෙන් විශාල වෙන්නේ. නමුත් මට මේක මෙහෙම කියලා කියන්න බෑ. මේක වැරදි. මේක හරි. right ඔක දැන් මම ඉලක්කම් වලින් ලියලා පෙන්නන්න. බලන්න. හොඳට බලා ගන්න. පහ විශාලයි 4 3 විශාලයි 1 කියලා අසමානතා දෙකක් තියෙනවා. හොඳට බලා ගන්න. 5 විශාලයි 4 කියලා අසමානතාවයක් තියෙනවා. 3 විශාලයි 1 කියලා අසමානතාවයක්. මේ අසමානතා දෙකේ වම් මත පැති දෙක එකතු කළාම 5 ධන 3 4 ධන 1. අනිවාර්යෙන් මේක විශාලයි. අවුලක් නැහැ. නේ? 8 විශාලයි 5. නමුත් මම මේ පැති දෙක අඩු කරලා 5 ඍණ 3 4 ඍණ 1 ගත්තොත් මට කියන්න පුළුවන්ද මේක මෙහෙමයි කියලා? නෑ. ඒක එහෙම නෑ. මොකක්ද වෙලා තියෙන්නේ? මේක වැරදි. තේරුණාද මම කියන්නේ? අසමානතා දෙකක් එකතු කරන්න පුළුවන් වුණා අපිට කැමති. يعني මේ පැත්තයි එකතු කරන්න බෑ හරිද? වම් මත පැති දෙක එකතු වෙනවා. දකුණු මත පැති දෙක එකතු වෙනවා නේ. වම් මත පැති දෙක අඩු වෙන්න ඕන දකුණු මත පැති දෙක අඩු වෙනවා. අඩු වෙනකොට මේක වැරදි කියලා දැන් මලියන් නම් දිනු බෑ. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. right? ඒක නිසා අපි අසමානතා දෙකක් නොදන්නා අවස්ථාවවලදී අඩු කරන්නේ නැහැ. අඩු කිරීමෙන් වැරදි සිද්ධ. මොකද මේක වැරදි. ඒක හරි. ටක්කාල මේක ලියා ගත්තා. උදාහරණ කියලා මේ දෙක ලියා ගන්න. තේරුම් නැත්නම් අහන්න ඕනේ. අසමානතා දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ අසමානතා දෙකක් තියෙනවා. 5 විශාලයි 4 කහ 3 විශාලයි 1 කියලා. ඒ අසමානතා දෙක අපිට එකතු කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හැබැයි අඩු කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙන්න මේ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. හැම අවස්ථාවකම එහෙම වෙන්නේ නැහැ හරිද? ඒ නිසා තමයි අර අඩු කිරීම කරනකොට සැලකිලිමත් වෙන්නේ. උදාහරණයක් විදිහට මේක බලන්න. 5 විශාලයි 4 right ඊට පස්සේ නැත්නම් මෙහෙම ගන්න.
8 විශාලයි 4 3 විශාලයි 1. දැන් මේක අඩු කරන්න ඕනක් නැහැ. 8 ඍණ 3 4 ඍණ 1. මෙතන 5යි මෙතන 3යි. දැන් අවුලක් නැහැ. එයා අසමානතා අඩු කරනකොට අපි සැලකිලිමත් වෙනවා. මොකද මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා. ඒක නිසා තමයි පොදුවේ අපි නොදන්නා අසමානතා දෙකක්. දැන් මේ වගේ එකක් ගත්තොත් මේ නොදන්නා පද වලින් අපි දන්නේ නැහැ ඉලක්කම්. හරි ඉලක්කම් දන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් අපි මෙන්න මේ විදිහේ අඩු කිරීම කරන්නේ නැහැ. මොකද මට හරියටම කියන්න බෑ අඩු කරලා. ඒක අසමානතාවයේ ඒ විදිහටම තියෙවිද? නැත්නම් මේ වගේ වරදීද කියන්නේ. දැන් මේ අවස්ථාව ගත්තොත් අසමානතා දෙක අඩු කරාට වැරදිලා නැහැ. අවුලක් නැහැ. නමුත් මේ අවස්ථාව දෙක ගත්තොත් අසමානතාවයේ වැරදි. මෙහෙමයි ලකුණු මාරු කරන්න පුළුවන්. නමුත් අර ඉලක්කම් අපි දැනගෙන ඉන්නව නම් අවුලක් නැහැ නේ. දැන් මම මේ උදාහරණයෙන් පැහැදිලි කළාට දැන් අසමානතාවයන් අපිට ඉලක්කම් වලින් දෙන්නේ නැහැ ගණන් හදන්න. අන්න ඒකයි මේ නොදන්නා පද දාගෙන ABC දාගෙන මේවා කියලා දෙන්නේ. ඔයාලට උසස් පෙළ විෂය නිර්දේශයේදී අසමානතා ගණන් හදන්න එනකොට මේ වගේ සරල ඉලක්කම් වලින් නෙමෙයි අසමානතා එන්නේ මේ වගේ නොදන්නා පද. හරි. මේ වගේ සරල ඉලක්කම් වලින් ආවොත් අපිට හිතන්න පුළුවන් මේක අඩු කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉලක්කමකින් මේ ප්‍රශ්නය આવොත් අවුලක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. අපිට ඉලක්කම දිහා බලලා මේක මෙහෙමයි මේක පැත්ත මාරු කරා. හරි. මේක අවුලක් නැහැ මේක හැමම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගණන් එන්නේ සරල මේ වගේ ඉලක්කම් වලින් නෙමෙයිනේ. දැන් මම මේ ඉලක්කම් කියලා පෙන්නන්නේ නංගිල මල්ලිලට පැහැදිලි කරන්න මේ. මොකද්ද මේ සිද්ධාන්තය කියන්නේ? ගණන් එන්නේ අපිට මෙන්න මේ වගේ නොදන්නා පද වලින් x ගෙන් y ගෙන්. හරි. ඉලක්කම් වලින් නෙමෙයි එන්නේ. right? ඒතර ඉලක්කම් වලින් නෙමෙයි වුණොත් ගාණක් දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ නොදන්නා පද වලින් වුණොත් අපි දන්නේ නැහනේ අසමානතා දෙකකින් දෙක අඩු කළාම එන්නේ මේ අවස්ථාවක්ද මේ අවස්ථාවක්ද කියලා. හරි. තේරුණාද මං කියන්නේ? හරි සරල ඉලක්කම් වලින් සරල අපිට මේ වගේ ඉලක්කම් වලින් වුණොත් අපිට කියන්න පුළුවන් හරි මේ අසමානතා දෙක අඩු කළොත් අපිට ලකුණු මාරු කරන්න ඕනේ. මේ අසමානතා දෙක අඩු කළොත් ලකුණු මාරු කරන්න ඕන නැහැ. ඒ ඉලක්කම් වලින් දුන්නොත් අපිට ඒක බලලා කියන්න පුළුවන්. නමුත් නොදන්නා පද වලින් දුන්නොත් මෙන්න මේ වගේ අපිට කියන්න බෑ මේක මේ වගේ අවස්ථාවක්ද මේ වගේ අවස්ථාවක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අසමානතා දෙක එකතු කරනකොට මොන අවස්ථාවවත් අවුලක් නැහැ. ඒක තමයි මම ඉස්සරහින් හරියට ගත්තා. තේරෙනවද? අසමානතා දෙක එකතු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඩු කරද්දී මෙන්න මේ ගැටලුවට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉලක්කම් වලින් නැති අසමානතා දීලා තියෙනකොට ඒවා අඩු කරන්න යන්නේ නැහැ. මං කියපු දේ පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? පැහැදිලි නේද? හරි. right. ඊළඟට යන්න අසමානතා දෙකක නැත්නම් අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වේ නම් එම අසමානතා ගුණ කළ හැක. oh yes 4 නෙවෙයි 6 අංක 6 ඉලක්කම අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වේ නම් මේක ලියා ගන්න. මේවා ලියාගත්ත නේද? හරි. මුලින්ම මේක ලියාගත්ත උදාහරණ කියලා මෙන්න මේ ටික ලියා ගන්න. මේක හරි. මේක වැරදි. හරි. අඩු කරද්දී හරි සහ වැරදි අවස්ථා දෙකම එන නිසා නොදන්නා පද තියෙනකොට අපි අඩු කිරීම කරන්නේ නැහැ. හරිනේ?
හයවෙනි එක තමයි අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වේ නම් අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වේ නම් එම අසමානතා ගුණ කළ හැක. එම අසමානතා ගුණ කළ හැක. එම අසමානතා ගුණ කළ හැක. හරිද? රයිට් බලන්න බෝඩ් එක. අසමානතාවක සියලු ප්‍රකාශන ධන. හිතන්න A විශාලයි B කියලා එකක් තියෙනවා C විශාලයි D කියලා තියෙනවා මේ සියලුම A B C D සියලුම ඒවා ධන. හරි ඔක්කොම ධන. අන්න එහෙම ධන නම් මට AC විශාලයි BD කියලා ලියන්න. පැහැදිලිද? උදාහරණයක් විදිහට බලන්න. 3 විශාලයි 1 5 විශාලයි 2 කියලා ලියන්න. මට මේ ඔක්කොම ධනනේ. ඒක නිසා මට මේක මේ විදිහට ලියන්න. වැරදිලා හරි. මේවා ඍණ වුණොත් right මේවා ඍණ වුණොත් අපිට මේවා ගුණ කරන්න බෑ. හරි? එකක් හරි ඍණ වුණොත් මේ මොකක් හරි ඍණ වුණොත් ගුණ කරන්න නෑ. ධන නම් විතරයි ගුණ කරන්නේ. පැහැදිලිද? හරි? මේක ලිව්වා උදාහරණයක් කියලා මේක ලියාගන්න. මේ ගුණ කරලා හරි 3 වැඩි කරනවා 5න් 1 වැඩි කරනවා 2න් මේක ලිව්වා ඊට පස්සේ උදාහරණයක් කියලා මේක ලියන්න. අසමානතා සියලුම ප්‍රකාශන ධන නම් අපිට අසමානතා දෙකක් ගුණ කරන්න පුළුවන්. right ඊළඟට ඒකටම ලියන්න 6 වෙනි එකම හරි 6 වෙනි එකම තමයි 6 වෙනි එකට ලියන්න. තාම 7 ලිව්වේ නෑ තාම 6. අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වුවද අසමානතාවල සියලුම ප්‍රකාශන ධන වුවද අසමානතා බෙදිය නොහැක. අසමානතා බෙදිය නොහැක. අසමානතාවල සියලුම ප්‍රකාශන ධන නම් අසමානතා ගුණ කරන්න පුළුවන්. හැබැයි අසමානතාවල සියලුම ප්‍රකාශන ධනද ඍණද කියලා දැනගත්තත් නැතත් අසමානතා බෙදන්න බෑ. හරි? ඒක කරන්නේ බලන්න මේක A විශාලයි B හා C විශාලයි D. එතකොට A බෙදීම C B බෙදීම D
මේක වැරදි. හරි ඔක අපි දන්නේ නැහැ. right මම උදාහරණයක් දෙන්නම් බලන්න. 8 විශාලයි 7 හා 4 විශාලයි 1. කොහොම තියෙනවා? දැන් ඔක බෙදුවොත් මොකද වෙන්නේ? 8 බෙදීම 4 7 බෙදීම 1. විශාලයිද? නෑ. මේක වැරදි. තේරුණා? හරි. නෝග නිසා තමයි අසමානතාව බෙදන්න එපා කියලා කියන්නේ. right මේක ලිව්වා උදාහරණයක් කියලා මේක ලියන්න. තේරුණා නැත්නම් අහන්න. अंक 8යි තියෙන अंक 8යි අපිට දැන් 6 වෙනි එකනේ 6 වෙනි එක ඉවරයි දැන්. තව अंक 2යි අපිට තියෙන්නේ. අසමානතා නීති. හරි ඊළඟට अंक 7. ඉක්මන් කරන්න अंक 7 ලියා ගන්න. अंक 7 ලියා ගන්න. අසමානතාවයක දෙපස अंक 7 කියලා දාලා ලියා ගන්න. අසමානතාවයක දෙපස අසමානතාවයක දෙපසම අසමානතාවයක දෙපසම ධන බව දන්නේ නම් පමණක් අසමානතාවයක දෙපසම ධන බව දන්නේ නම් පමණක් අසමානතාව වර්ග කළ හැකියි. අසමානතාවයක දෙපසම ධන බව දන්නේ නම් පමණක් අසමානතාව වර්ග කළ හැකියි. දෙපසම ධන කියලා දන්නවනම් වර්ග කරන්න බලන්න. A සහ B කියලා ඉන්නවා. ඒ දෙන්න අයිතිලු ධන තාත්වික සංඛ්‍යාව. ධන තාත්වික සංඛ්‍යා. R කියලා නිකන් තිබ්බොත් තාත්වික සංඛ්‍යාව. R ගාව ධන කොහොම දාලා තිබ්බොත් ධන තාත්වික සංඛ්‍යාව. වලට අයිති නම් A විශාලයි B නම් මට ඔක ලියන්න පුළුවන්. A වර්ග විශාලයි B වර්ග. A සහ B දෙන්නම ධන කියලා දන්නවනම් විතරයි. එහෙම දන්නේ නැත්නම් බෑ. හරි. එහෙම දන්නේ නැත්නම් අපිට කැමති විදියට වර්ග කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා කියන්නම් බලන්න බෝඩ් එක. එන්න බලන්න. 4 විශාලයි 2 කියලා තියෙනවා. දෙපැත්තම වර්ග කරොත් 16 හම්බ. අවුලක් නැහැ. දෙපැත්තම වර්ග කරා. දැන් 4 සහ 2 දෙකම ධනනේ. ඒක නිසා මට මෙන්න මේ විදියට වර්ග කරන්න පුළුවන් අවුලක්. හැබැයි හිතන්න මෙහෙම එකක්. 1 විශාලයි ඍණ 3. හරිනේ. ඒක ඍණ 3ට වඩා ලොකුයිනේ. දෙපැත්ත වර්ග කරනවා. 1 වර්ගය ඍණ 3 වර්ග. මේක හරියද? මේක වැරදි. තේරුණා? ඔන්න ඕක නිසා තමයි කියන්නේ අසමානතාවයක දෙපසම ධන බව දන්නව නම් විතරක් අසමානතාවයක් වර්ග කරන්න. එහෙම දන්නේ නැත්නම් වර්ග කරන්න එපා. හරි මේක ලිව්වා. උදාහරණ විදියට මේකක් ලියාගත්තා මේකක් ලියාගත්තා. මේක ගාවින් ලොකු කතිරයක් දාන්න මේක වැරදි. එහෙම කරන්න බෑ. ඒක නිසා තමයි අසමානතාවයන් දෙපසම ධන නම් විතරක් වර්ග කරන්නේ. දෙපසම ධන නම් විතරක් වර්ග කරන්නේ අන්න ඒක නිසා.
අංකාට අසමානතාවයක දෙපසම ධන නම් අසමානතාවයක දෙපසම ධන නම් අංකාට අසමානතාවයක දෙපසම ධන නම් අසමානතාවයක දෙපසම ධන නම් අසමානතාවයේ දෙපස පරස්පරය ගත් විට අසමානතා ලකුණ මාරු වේ. අසමානතාවයක දෙපසම ධන නම් අසමානතාවයේ දෙපසම පරස්පරය ගත් විට අසමානතා ලකුණ මාරු වේ. බලන්න බෝඩ් එක අසමානතාවයක දෙපසම ධන නම් පරස්පරය ගත්තාම අසමානතා ලකුණ මාරු වෙනවා. බලන්න කතාව. A සහ B කියන්නේ තාත්වික ධන සංඛ්‍යා නම් A විශාලයි නම් B ට වඩා එකයට A එකයට B කියලා පරස්පරය දැම්මම අසමානතා ලකුණ මාරු වෙනවා. උදාහරණයකින් බලමු එහෙම වෙනවද කියලා. දෙකට වඩා විශාලයි එක. එකයට දැම්මම මොකද වෙන්නේ? ලකුණ මාරු වෙන්න ඕන. මොකද භාගයට වඩා එක විශාලයි. ඔක මෙහෙමත් කියන්න පුළුවන්. 2 එකයට 3 පැත්ත මාරු වෙනවා. උදාහරණ දෙකක් විදිහට මේවා ලියාගන්න. පරස්පරය ගත්තාම දෙපසම ධන නම් පරස්පරය ගත්තාම පැත්ත මාරු වෙනවා. අසමානතාව. හරි. ඕක තමයි අසමානතාවල මූලික නීති. මූලික ප්‍රතිපල. ඔය ටික පුළුවන් නම් හරියට මල්ලිලා නංගිලට ගේමක් නැතුව අසමානතාව කියන පාඩම ගොඩ දා ගන්න පුළුවන්. ඔය ටික කොහොමද මතක තියාගන්න ඕන ගණන් වලට නිවැරදිව භාවිතා කරන්න. රයිට්? ටක් ගාලා එකේ ඉඳගෙන බලාගෙන අප්‍රතිහත දෙන්න. ටක් ගාලා පොත පෙරලන්න. හරවන්න අංක 1 අංක 1 ඉඳලා බලාගෙන එන්න ඉක්මනට වේගي. ලියන්න මාතෘකාව පහත සංඛ්‍යා රේඛාවල පාට කළ ප්‍රදේශවලින් දැක්වෙන අගය පරාසය ලියා දක්වන්න. පහත සංඛ්‍යා රේඛාවල පාට කළ ප්‍රදේශවලින් දැක්වෙන අගය පරාසය ලියා දක්වන්න. අගය පරාසය ලියා දක්වන්න. රයිට්. මම අදිනවා සංඛ්‍යා රේඛා ටිකක්. දැන් මේව O level කාලේ කරලා තියෙනවා. හරි. O level කාලේ කරලා තියෙනවා. O level කාලේ තිබ්බ නේද සංඛ්‍යා රේඛා? 10 11 දී අපි ඉගෙන ගන්නව නේද මල්ලි සංඛ්‍යා? සංඛ්‍යා රේඛා පාට කරනවා නේද අපි 10 11 දී. රයිට්. ඒව තමයි මේ තියෙන්නේ. උසස් පෙළ කියලා හරි අමුතු දේවල් නෑ. බලන්න. මෙන්න තියෙනවා සංඛ්‍යා රේඛාව. මේ පැත්ත ධනානන්තය, මේ පැත්ත ඍණානන්තය. රයිට්. මෙන්න තියෙනවා බිඳුව. හරි. මෙතන 3. හරි. මෙතන තියෙනවා ඍණ 5. මෙතන ඍණ 2 කියන. ඔනෝ තියෙනවා. රයිට්. මේ පැත්තෙන් යනවා ධනානන්තයට. මේ පැත්තෙන් යනවා ඍණානන්තයට. මම පාඩ කරනවා මෙන්න මෙහෙම. බලා ගන්න.
right මේකේ නිරූපණය වෙන්නේ මොකද්ද මේකේ නිරූපණය වෙන්නේ ඍණ දෙකට වඩා විශාලයි හෝ සමානයි මේ මෙතන පාට වෙලා තියෙනකොට සමානතාවයක් නෑ දන්නවද x මේ x ගේ පරාසය කුඩායි 3 ඍණ දෙකට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි 3 ඕක අපි තව විදියකට ලියනවා right අපි උසස් පෙළවලදී ඕක තව විදියකට ලියනවා බලන්න අපි ලියනවා x it කියන්නේ e අකුර නෙමෙයි හරිද c අකුර වගේ ලියන්න it කියන්නේ x කියන කෙනා it ලු මෙන්න මෙහෙම බලන්න ඍණ දෙක 3 මේ වරහනේ මොකක් කර වෙනසක් වෙනවද වරහනේ මේ පැත්තේ කොටු වරහනක් මේ පැත්තේ සාමාන්‍ය වරහනක් සමානතාවයක් තියෙනකොට මෙන්න මේ වගේ මේ පාට කරලාදී එතකොට අපි දාන්නේ මේ පැත්තට කොටු වරහන සමානතාවයක් නැත්තම් අපි දාන්නේ රවුන්ඩ් වරහන පැහැදිලිද කතාව හරි අපි මේක දැක්කම කියනවා සමානතාවයක් පවතිනවා ඒ කියන්නේ x වලට සමානතාවයක් නේ විශාලයි හෝ සමානයි ඍණ සමානතාවයක් පවතී මේක සමානතාවයක් නොපවතී right කඩන මේක ලියාගන්න අර කැන්දා ඔය ටික ලියුවා සමානතාවයක් පවතී සමානතාවයක් නොපවතී right ලියාගත්ත නේද හරි ඊළඟට මේක ඍණ දෙකේ ඉඳලා අනන්තය වෙන බව යනවා මේ පැත්තේ හරි මේ පැත්තේ ඍණ දෙක විතරයි මේක කොහොමද අපි හිතමු පාට වල මේක පාට වෙනවා කියන එක කොහොමද එන්නේ ඍණ දෙකට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි අනන්තයි අනන්තයට කවදාවත් සමානතාවයක් ඉන්නේ නැහැ ඒක හොඳ මතක තියාගන්න මොන පැත්තෙන් අනන්තය වුණා ධන පැත්තෙන් අනන්තය වුණා ඍණ පැත්තෙන් අනන්තය වුණා කවදාවත් සමානතාවයක් ඉන්නේ නැහැ එහෙනම් මේක මම මේ අංකයෙන් ලියුවා xit ඍණ දෙක අනන්තයි xit ඍණ දෙක අනන්තයි අගලෝකන් තියාගන්න මේක ලියන්න මේකයි ලියන්න
අංකන දෙකෙන්ම ලියන්න. මෙයාගෙන් සහ මෙයාගෙන්. දෙකෙන්ම ලියන්න. right මේක කොහොමද එන්නේ ඍණානන්තයට වඩා විශාලයි x කුඩා හෝ සමානයි ඍණ 2 මේක ඒක අංකණයෙන් ලිව්වොත් xit ඍණානන්තය ඍණ 2 මේ පැත්තට කොටු වරනවා මේ පැත්තට රවුන්ඩ් කරනවා right ඊළඟට මෙයා මේව කරපු කට්ටිය ඊළඟට මේක අවසානයේට මේක හරි මේකෙන් පස්සේ මේක ඊළඟට මේක කොහොමද එන්නේ දෙකම පාට වෙලා ඍණ එකට වඩා විශාලයි හෝ සමානයි කුඩා හෝ සමානයි 3 අංකණයෙන් ලියුවොත් xit දෙකම කොටු වරක් ඍණ 1 3 xit ඍණ 1 සහ 3 අතර පරාසය ඊළඟට යනවා මෙයා ඍණ 6ට වඩා විශාලයි x කුඩායි 2 පාට වෙලා නැහැ xit ඍණ 6 2 දෙකම රවුම් වරන හරි මෙතනට වෙනකම් හරිද මේ ඔක්කොම හරි කට්ටිය කියන්න මට මෙතනට වෙනකම් හරි කට්ටිය right very good right
ඉතින් හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. හරි ඊළඟට අපි යමු අර එහා කොනේකට. මේක අපහසු මොනවද? දෙන අපහසු නෑනේ මේක. දැන් මේ පාඩ කරපු නැති මේක පාඩ කරලා නෑ නේද රවුම. එහෙනම් මෙතන ඍණ 6. ඍණ 6ට වඩා වැඩි. right? ධන දෙකට වඩා අඩුයි. ඒ ටිකනේ පාඩ කරලා තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. සමානතාවයක් නෑ කියලා කියන්නේ xy රවුම කරන්න දාන්නේ. මේක අපහසුතාවයක්. කතාවක් කියලා දෙන්න. හරි. මල්ලි අපහැදිලි දැන් චුට්ටක් මට විස්තර කරන්න. ඔයාලට අපහැදිලි කොහෙන්ද කියලා අපහැදිලි. උසස් පෙළවලදී මල්ලි අපි එච්චර බලන්නේ නැහැ ඉතින්. හරි. ඒ සාමාන්‍යයෙන් බිඳුව වගේ ලියන්න ඊට අමතරව ඔක්කොම ඉලක්කම් ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඔයාලට. ඉලක්කම් මාක් කරන්න පුළුවන්ද බැරිද කියලා උසස් පෙළවලදී බලන්නේ නැහැ. ඒව බලන්නේ සාමාන්‍ය පෙළවල. හරි. ඒ ලෙවල් වලදී ඔයාලට මේවා ඉලක්කම් මාක් කරන්න පුළුවන්ද බැරිද ඒවා බලන්නේ. හරි. නිසා සාමාන්‍යයෙන් ඔයාලට ඕනනම් බිඳුව මාක් කරන්න අනිත්‍යව මාක් කර කර ඉන්න එක අපරාධ වෙනවා. උසස් පෙළ විභාගෙ ලියනකොට මේ වෙලාව තමයි ඔයාලට වැදගත් වෙන්නේ. ඉලක්කම් තියෙන තැන් වෙනස් වෙනවා කියන්නේ. කියන්නේ මේ පරතරයන්ද. දැන් බිඳුව පහතර පරතරයට වඩා පහට පරතරය අඩු වෙන්නේ නැහැ. එහෙමද නෑ. කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඉලක්කම් තියෙන පිළිවෙල වෙනස් වෙන්න බෑ. හරි. කියන්නේ මේ පැත්ත ඍණ ඒවා. ඍණ 3 මෙතන ලියන්න බෑ. එහෙම බෑ. ඔයා ඍණ 3 ලියන්න ඕන මේ පැත්ත. 8ට වඩා වැඩිව මේ පැත්තේ. එහෙම වෙන්න ඕනේ. පිළිවෙල වෙනස් වෙන්න බෑ. ඔයා මේ පරතරයන් එහෙම වෙනස් වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඊළඟට මේකේ දෙකක් තියෙනවා. right? දෙකක් තියෙනවා. කොහොමද දෙකක් තියෙනවා කියන්නේ? බලන්න මේ කියන විදිහ. ඍණ 11 සහ ඍණ 3 අතර පාට වෙලා නැහැ. එහෙනම් ඍණ 11ට වඩා වැඩි x ඍණ 3ට වඩා අඩු. හෝ ඔය පරාසයේ හෝ මේ පරාසය. මේ පරාසය කොහොමද ලියන්නේ? දෙකට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි 4. දෙකට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි 4. ඕක දැන් අපි අනිත් අංකණයෙන් ලියමු. අංකණයෙන් ලියමු. බලන්න කොහොමද ලියන්නේ කියලා. xip හොඳ බලන්න. අස සමානතාවයක් නැහැ. ඍණ 11 ඍණ 3 හෝ තියෙන එකට අපි ලියනවා මේලය. මේකට අපි කියන්නේ මේලය. පොළක මේක මේලය කියලා දන්නව නේද? 23 පොළවල වල තිබ්බද මේලය ඡේදනය? මම දන්නේ නැහැ. මේක මේලය මේක ඡේදනය කියලා තිබ්බද? තිබ්බනේ. right. හරි අපි මේලය කියලා කියන්නේ. 2 4 ඔන්න ඔක තමයි උත්තර. හරි. පැහැදිලිද? x කියන්නේ ඍණ 11 සහ ඍණ 3 අතර දෙකට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි අතර හෝ තියලා මැද්දේ. එහෙනම් හෝ වෙනකොට මේ ලේලිය. එහෙනම් තුන්වෙනි එක ලියන්නටක් ගන්න. අන්තිම එක කොහොමද එන්නේ? මට මම ලියන්න කලින් ලියන්න මම මෙමීට ලියනවා. ඍණ අනන්තයට වඩා විශාලයි x සමානතාවයක් එන්නේ නැහැ අනන්තයේ. කුඩා හෝ සමානයි ඍණ 2. හෝ ඔන්න ඔය පරාසයේ හෝ බිඳුවට වඩා වැඩි x කුඩායි 5 පරාසයේ හෝ
8ට වඩා විශාලයි හෝ සමානයි x කුඩායි ධන අනන්ත. පරාස 3ක තියෙනවා හෝ a. අපි ඒක අංකණයෙන් ලියුවොත් කුලක අංකය. ඍණ අනන්තය ඍණ 2 හෝ වෙනකොට ලියනවා මේලය බිංදුව 5 හෝ වෙනකොට ලියනවා මේලය 8ට සමානතාවයක් තියෙනවා එහෙනම් කොටු වරගන්න 8 ධනානන්තය පැත්තේ සමානතාවයක් නැහැ මේක හරි කට්ටිය කවුද මම ලියන්න කලින් දීලා හරි කියපු කට්ටිය right very good well done very good හරි ඔය ඇති තව ඕනේ නැහැ සංඛ්‍යා රේඛාව ලකුණු කර දෙන්න ඔව් ඡේදනයන් එනවා දෙන අපි ගණන් හදනකොට ඡේදනයන් කරමු මෙතනදී ඡේදනයන් අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඡේදනයන් අපි පෙන්නනවා මේ ගණන් හදනවා මම ඒක කියන්නම් ඒ අවස්ථාව දැන් අපි මේක සිද්ධාන්තමය කොටස් ටික ඉගෙනගෙන යමු ගණන් හදන දැන් ආවට පස්සේ මම කියන්නම් ඡේදනයන් එන්නේ කොයි වගේ තැන් වලදීද කියලා හරි ලියන්න පහත දී ඇති අගය පරාසයන් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න දැන් සංඛ්‍යා රේඛාව දිහා බලලා පරාසය ලියුවනේ දැන් අපි ඊළඟ කරන්නේ පරාසය දීලා සංඛ්‍යා රේඛාව මත ලකුණු කරනවා ඒ පොඩි කාලේ කරන දේවල් අකල් මේ ටික මම ලියනවා ඒ ටික ලකුණු කරන්න සංඛ්‍යා රේඛාව මම බෝඩ් එක මකන්නද තාම ලියා ගන්න කට්ටිය ඉන්නවද ඇන්නේ අකෝ මේක එක right ඔය පහ මාක් කරන්න සංඛ්‍යා රේඛාවල
ලකුණු කරලා ලකුණු කරපු කට්ටිය මට එවන්න.